අයිබෝන් ස්ප්‍රිං බෝඩ් වැඩසටහනට බොහොම ආදරයෙන් පිළිගන්නවා. අපි මේ වැඩසටහනේ සාකච්ඡා කරන්නේ සමාජයේ වෙනස් කරමින් සමාජයේ යහපත උදෙසා ක්‍රියා කරන ක්‍රියාකාරකයින් ව්‍යාපාර ව්‍යවසායකයින් එක්කයි අපි මේ සාකච්ඡාව කරගෙන යන්නේ. ඉතින් එලෙස අපිත් එක්ක අද එකතු වෙනවා සමාජ ක්‍රියාකාරිකාවක් ඒ වගේම සමාජ ව්‍යවසායිකාවක් ඉනේබල් ලංකා පදනමේ සම නිර්මාතෘවරිය ක්‍රිස්ටල් රීඩ් විජේසූරිය. බොහොම ආදරයෙන් පිළිගන්නවා ඔබ වැඩසටහනට. බොහොම ස්තුතියි ආශා. ක්‍රිස්ටල් අපිට මුලින්ම කියන්නකෝ මේ ඉනේබල් ලංකා පදනම කියන්නේ මොකක්ද? හරි, ඉනේබල් ලංකා පදනම ගත්තොත් මම මේකේ මුල් කාලේ ගැන කතා කරොත් මට හම්බ වෙනවා මගේ හොඳ මිත්‍රෙක් ජනිත රුක්මල්. ජනිතත් එක්ක ඇත්තටම වොලන්ටියර් කරන්න ගිහිල්ලා තමයි ස්වේච්ඡා කටයුතු වගේක් කරන්න ගිහිල්ලා තමයි මට ජනිතව හම්බෙන්නේ. එතනදී මට දැනුණු දෙයක් තමයි ගොඩක් වෙලාවට අපි දකින්නේ සාමාන්‍යයෙන් ආබාධ රහිත ප්‍රජාව විසින් ගිහිල්ලා ස්වේච්ඡා කටයුතු කරන දෙයක්නේ. නමුත් මෙතනදී මම දැක්කා දෘශ්‍යාබාධ සහිත භාවයකුත් එක්ක ජනිත අපිත් එක්ක ඇවිල්ලා ස්වේච්ඡා කටයුතු කරනවා. ඒතර මේක මටම ඇත්තටම කිව්වොත් අර අවයර්නස් එකක් වගේ. මට ග්‍රේට් අවයර්නස් එකක් වුණා. ඊටසේ මේ ඒ ගැන කතා කරද්දී මට හිතුණ දෙයක් තමයි අපිටත් යම්කිසි ෆෝකස් එකක් තියෙන්න ඕනේ. මොකක් හරි අපි කරන දේ. එතන තමයි අපි කතා වුණේ අපිට පුළුවන්ද කියලා බැලුවා ආබාධ සහිත ප්‍රජාවට විශේෂම තරුණ කණ්ඩායම් වලට කොහොමද අපේ සහාය ලබා දෙන්නේ කියන එක. එහෙම තමයි ඇත්තටම එනේබල් ලංකා පදනම පටන් ගත්තේ. දැන් ඒ පටන්ගෙන දැන් අවුරුදු 6ක් විතර වෙනවා. අපේ ටීම් එක දිහා බැලුවොත් ඇත්තටම අපේ ටීම් එකේ ඉන්නේ විවිධ ශේෂ්ත්‍ර වලින් ආපු තරුණ කණ්ඩායමක් ඉන්නේ. එතනනොත් 50%කට වඩා ඉන්නේ ඇත්තටම තරුණ කාන්තාවන්. ඒ වගේම විවිධ වූ ආබාධ සහිත තරුණ කණ්ඩායමක් අපිත් සමග ඉන්නවා. ඒ කියන්නේ දෘශ්‍යාබාධිත, ශ්‍රව්‍ය දුෂ්‍ය, ඒ වගේම ෆිසිකල් ඩිසබිලිටිස් තියෙන අය. එතකොට මේ වගේ සැදුම්ලත් කණ්ඩායමක් තමයි එනේබල් ලංකා පදනම කියන්නේ. ක්‍රිස්, දැන් අපේ ප්‍රජාව ඇතුලේ ආබාධ සහිත පුද්ගලයන් කියන ජනකොට්ටාසය නාමකරණය කරනකොට එහෙමත් නැත්නම් හඳුන්වනකොට විවිධ නම් උපයෝගී කරගන්නවා. මම හිතන්නේ ඒක ගතානුගතික නම් එක්ක පටබැඳිච්ච දේවල් එක්ක එහෙමත් නැත්නම් ආබාධ සහිත පුද්ගලයින්ව ප්‍රජාවන් දකින්න ක්‍රමයක් එක්ක ඇවිල්ලා තියෙන නම්. ඒත් මේ ආබාධ සහිත පුද්ගලයින්ව හඳුන්වන නිර්දේශිත නිශ්චිත නාමකරණයක් එහෙමත් නැත්නම් නමක් තියෙනවා. ඒ සාකච්ඡාව ඇත්තටම මේ ඔබ මේ කතා කරන මාතෘකාවේ ඉතා වැදගත් කාරණයක්. හරියටම මොකද්ද මේ හඳුන්වන නම සහ ඇයි ඒක වැදගත් වෙන්නේ? ඔව් අර්ෂඩ්, ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. දැන් අපිත් එක්ක වැඩ කරන අය වුණත් තාම මේක ගැන අපෙනුත් අහනවා. අපි කොහොමද මේ ප්‍රජාව හඳුන්වන්නේ කියන එක. දැන් මෙතනදී අපි දකින්න ඕන මුල්ම දේ තමයි ලංකාවේ ඇතුලේ අපි මුලින්ම කොහොමද මේ ප්‍රජාව දකින්නේ දිය. මේකට අපි කියන්නේ දැනට ලංකාවේ තියෙන පුණ්‍යාකෘතියක් නැත්නම් චැරිටි මොඩල් එකක් තියෙන්නේ. ඒතර එහෙම දැක්කහම අපි දකින්නේ මේ ආබාධ සහිත ප්‍රජාව කියන්නේ මේ තමන්ට පින් ලබා ගන්න ඉන්න ප්‍රජාවක් විදිහටනේ. ඒතර අපි ඔතනින් එළියට එන්න ඕනේ. එතනින් එළියට ඇවිල්ලා අපි මුලින්ම දකින්න ඕනේ මේ පුද්ගලයා විදිහට. එතකොට අපි මේකට කියනවා person first language කියලා. ඒ කියන්නේ පුද්ගලයා ප්‍රමුඛ වූ භාෂාව. එතකොට මේක ඉංග්‍රීසියෙන් අපි ගත්තොත් අපි හඳුනනවා a person with a disability කියලා. නමුත් ලංකාවේ ගත්තොත් සිංහල දමිළ භාෂාවලදී ඒක එහෙමම කියන්න අමාරුයි. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ලෝකයෙන් ගත්තොත් ඒක තමයි සම්මත වූ වචනය. ඊට අමතරව තියෙන තව දෙයක් තමයි ගොඩක් අය පිළිගත්ත දෙයක් identity first language කියන එක. ඒ කියන්නේ අනන්‍යතාවය ප්‍රමුඛත්වයට දෙනවා. ඒ කියන්නේ disability එක අපි acknowledge කරනවා. අපි පිළිගන්නවා මේ පුද්ගලයාට ආබාධ සහිත පුද්ගලයෙක් කියන එක අපි පිළිගෙන එතකොට අපි කියන disabled person කියන එක. ඒක තමයි ඔය identity first language IFL කියන්නේ. එතකොට දැනට මේ තියෙන තත්ත්වය අනුව දැනට තියෙන සම්මතය අනුව මේ දෙක තමයි අපි පිළිගන්නේ. නමුත් දැන් ලංකාව වගේ රටක තාම එතනට අපි ගිහිල්ලා නැහැ. තාමත් අපි පත්තරේ ගුණක් දකින්නේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්. එතකොට ඉංග්‍රීසියෙන් අපි කියනවා differently abled කියලා. දැන් ඔය ඩිෆරන්ට් කියන එකෙත් අර්ෂඩ් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි අපි ඩිෆරන්ට් කියන්නේ? අපි හදන්නේ මේ පුද්ගලයන්ව අන්තර්කරණයට ලක් කරන්න. එතකොට ස්පෙෂල් ඩිෆරන්ට් කියලා නම දාපු ගමන්ම එතනින් මේගොල්ලෝ කැපිලා යනවා. අපි එහෙම තමයි දැනට තියෙන තත්ත්වය. දැන් ඉන්දියාව වගේ ගත්තොත් ඒගොල්ලන්ගේ ඒක මම මේ ළඟදී දැනගත්තේ ඒගොල්ලෝ කියන්නේ දිව්‍යාංගන් කියලා. ඒ කියන්නේ ඒක ට්‍රාන්ස්ලේට් වුණොත් දිව්‍යාංගනාව විදිහට. ඒ කියන්නේ ස්පෙෂල් නීඩ් එකක් තියෙන. ඉතින් ඒක ඇත්තටම එතන තියෙන දේ අර අපි හරි බයයි ඩිසබිලිටි එක කියන නැත්නම් ආබාධ සහිත බව
පිළිගන්න, ඒක ඇඩ්‍රස් කරන්න. එතකොට අපි ඒක හංගන්න හදනවා. ඒ නිසා මේ සමාජයෙන් හැදිච්ච වචන තමයි මේවා. නමුත් මේ ප්‍රජාව ආබාධ සහිත ප්‍රජාව කියන්නේ නෑ. මට ආබාධයක් තියෙනවා ඒක මම පිළිගන්න මම පුද්ගලෙක් කියන එක. ඒ නිසා මේ දෙක තමයි දැනට සම්මත වෙලා තියෙන නාමවලිය. ඇතරම මේ අතුරු ප්‍රශ්නයක් මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද? දැන් මේ දෙක භාවිත වෙන ආකාරවල තියෙන වෙනස මොකක්ද? ආකාර කියන්නේ ඒක තමන්ගේ කැමැත්ත අනුව. දැන් සමහර පුද්ගලයන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ රෝදපුටු භාවිතා කරන පුද්ගලයෙක් කියලා. එතකොට ඒ පුද්ගලයා බොහෝ දුරට හඳුන්වන්නේ තමන් a person with a disability. මොකද එයාට ඩිසබිලිටි එකක් තියෙනවා. එතකොට එයා එතනදී හඳුන්වන්නේ තමන්ගේ රෝදපුටුව කියන එකට අවධානය දෙන්න එපා. මම පුද්ගලයා මට ફોකස් එක දෙන්න මං ගැන හිතන්න. එතකොට අනිත් පැත්තෙන් ගත්තොත් අපි හිතමු ඕටිසම් වගේ තත්ත්වයක්. එතකොට ඕටිසම් වගේ දෙයක් පේන්නේ නැහැ. එතකොට එතනදී ඒගොල්ලෝ කැමති a person with disability වලට වඩා disabled person කියන එක. මොකද එතනදී with කියලා කියන්නේ, කියන්නේ සහිත කියලා පෙන්වන්න ඒගොල්ලන්ට කිසිම ආධාරකයක් නැහැ. රයිට්? ඒ වගේ අවස්ථාවකදී ඒක වෙනස් වෙනවා. ඒකත් ඒ පුද්ගලගේ කැමැත්ත අනුව. ඒකත් අර්ෂඩ් අර කිව්වොත් දැන් අර්ෂඩ් කැමති අර්ෂඩ්ට අර්ෂඩ් කියනවාට. මම කැමති මට ක්‍රිස් කියනවාට. ඒ වගේ තමන් කැමති දෙයින් තමන්ව හඳුන්ව ගන්න. එහෙම සම්මතයක් මත තමයි මේ නම් ටික දැනට ඇවිල්ලා තියෙන්නේ. තවත් අතුරු ප්‍රශ්නයක් දැන් person with disability කියලා කියනකොට ඒක මම මේ ප්‍රශ්නයක් ඇටියට අහන්නේ ඒක පේන්න තියෙනවා ඒ ආධාරකයක් හැටියට. ඒතකොට මම හිතනවා භාවිතයේදීත් disabled person එහෙමත් නැත්නම් autism එහෙමත් නැත්නම් වර්ධනය අඩු පුද්ගලයින් වගේ ගත්තාම එකපාරට ඒක පේන්නේ නැහැ. ගොඩක් වෙලාවට බහුලව සමාජයේ ඒක දැකගන්න ලැබෙන්නේ නැහැ. කියන්නේ එළියෙන් බැලුවට පේන්නේ නැහැ. එතකොට මම හිතන්නේ ඒ නිසා වද්ද මේ disabled කියන එහෙමත් නැත්නම් මේ පේන්න නොපෙනෙන්න තියෙන මේ ආබාධය ඔවුන් ඉස්සරහට උද්දෘතයක් හැටියට දාගන්නේ. මොකද එහෙමත් නැත්නම් සමාජයේදී හැසිරෙනකොට සමහරලාට යම් ගැටලුකාරී තත්ත්වයන් වලට ඔවුන්ට નિરાයාසයෙන්ම මුහුණ දෙන්න වෙනවනේ. ඉතින් ඒ හින්දාද මේ දෙවෙනි වචනේ එහෙමත් නැත්නම් පාවිච්චි කරන්නේ මේ දෙවෙනි වර්ගයේ අය. ඒ කියන්නේ ඩෙන්ටිටි ෆස්ට් අනන්‍යතාව ඉස්සරහට නෑ. එතන ඇත්තට මේගොල්ලෝ කියන්නේ ඩිසබිලිටි එක කියන්නේ ආබාධ සහිත බව කියන්නේ මගේ අනන්‍යතාවයක්. ඒක මට හංගන්න දෙයක් නෙමෙයිනේ. ඒ නිසා මම කැමති මන් දන්න කෙනෙක් හෝ මාව ආමන්ත්‍රණය කරද්දී ප්‍රශ්න නෑ ඒක කියන්න. මොකද මේ ඩිසබිලිටි ආබාධ සහිත භාවය අපි හැමතිස්සෙම නිරන්තරයෙන්ම කිය යුතු දෙයක්. ඕක නොකියන්න ඒක සමාජයෙන් තවදුරටත් හුම් වෙනවා. ඒක නිකන් අර ටැබූඩ් වර්ඩ් එකක් විදිහට. එතකොට මෙතනදී අපි ඒක මෙතනින් ගලවන්න ඕනේ. ඒක ගැලවුවේ නැත්නම් අපි හැමදාම හදන්නේ මේ ආබාධ සහිත භාවයට එක නම් දදා ඒක වහන්න. එතකොට එහෙම කරලා අපිට ඇත්තටම අපි බලාපොරොත්තු වෙන සමාජයේ වෙනස් වීම ඇත්තටම ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒගොල්ලන්ගේ පරමාර්ථය. නැතුව ඒගොල්ලෝ හදන්නේ ඒගොල්ලන්ව ඒගොල්ලෝ ඒ කියන්නේ ආබාධ සහිත ප්‍රජාව උනත් ඒ කියන්නේ ඒකයි. මට හංගන්න දෙයක් නැහැ කියන එක. ඒ හරහා තමයි මේ ඕක ඇවිල්ලා තියෙන්නේ. ඩෙන්ටිටි ෆස්ට් ලැන්ග්වේජ් කියන එක. ක්‍රිස්තන් අපි විශේෂයෙන්ම කොවිඩ් තත්ත්වයත් එක්ක මේ වර්තමාන සන්දර්භය ගැන අපි බලනකොට අපි දන්නවා හැම පුද්ගලයෙක්ගේම ජීවන රටාව වෙනස් වුණා. හැමෝගේම අපි එදිනෙදා දෛනික ජීවත් වෙන විදිය වෙනස් වෙනවා. එතකොට අපි විවිධ ස්ථානවලදී විවිධ මේ ෆෝරම්ස් වලදී එහෙමත් නැත්නම් ප්‍රසිද්ධ වේදිකාවන් වලදී දකිනවා සාමාන්‍යයෙන් පොදු ජනයාගේ විවිධ සමාජ කොට්ටාස්වල කාන්තාවන්ගේ ළමයින්ගේ ජීවිතය වෙනස් වෙලා තියෙන හැටි ඔවුන්ගේ මානසික ආතතිය පීඩනය උන්ට දැනෙන හැටි ගැන අපි කතා කරනවා. හැබැයි විශේෂයෙන්ම ඇත්තට මගේ අනවබෝධය දන්නෙත් නැහැ. හැබැයි මම දකින්නේ හරි අඩුවෙන් මේ විශේෂ එහෙමත් නැත්නම් ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව ඔවුන්ට කොවිඩ් වසංගතය ඇතුලේ සිද්ධ වෙලා තියෙන බලපෑම ගැන කතා කරන එක ගැන ඉතාම අපිට අහන්න ලැබෙන්නේ අඩුවෙන්. ඔවුන්ට කොයි වගේ බලපෑමක්ද සිද්ධ වෙලා තියෙන්නේ? ඔව්. දැන් එතනත් අර්ෂඩ් මෙහෙම දෙයක් තියෙනවා. දැන් කොවිඩ් එකට කලින් ඇත්තටම ආබාධ සහිත ප්‍රජාවට තිබ්බා සෑහෙන ප්‍රමාණයක ගැටලු. එතනදී ප්‍රවේශ වීමේ ගැටලු තිබ්බා. ප්‍රවේශ වීම කිව්වම මම කියන්නේ මේ ස්ථානයකට ප්‍රවේශ වීම විතරක් නෙමෙයි. තමන්ට අවශ්‍ය කරන උපදෙස් ලබා ගන්න. මොකද සමහර අය බ්‍රේල් ක්‍රමයට යනවා, සමහර අයට සංඥා භාෂාව අවශ්‍ය වෙනවා. ඒතර ඔය වගේ සේවාවනුත් ඒගොල්ලන්ට නොලැබිච්ච තරම්. ඊට පස්සේ උනේ මේ කොවිඩ් වසංගතයත් එක්ක මේ තිබ්බ තත් ඉඳන් තවත්
උග්‍ර වෙච්ච එක විතරයි වුණේ ඇත්තටම. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමුකෝ අපේ මුඛ ආවරණය. දැන් ගොඩක් අය පටන් ගත්තා මේ මාස්ක් හදන්න එක එක පැටර්න් දාලා ඔක්කොම කරලා. ඒකට හැමෝටම අමතක වෙච්ච දෙයක් තමයි හිතන්නකෝ සයින් ලැන්ග්වේජ් නැත්නම් සංඥා භාෂාව පරිහරණය කරන කෙනෙක්. නැත්නම් මේ ලිප් රීඩින් හරහා කතා කරන කෙනෙක්. ඒතොර ඒ පුද්ගලයාට තිබ්බ தත්ත්වය ඇත්තටම එතනින් උනේ ඒ කමියුනිකේෂන් බැරි එකක් ආවා. ඒ නිසා අපි ඒක අපිට තිබ්බ ලොකුම ගැටලුවක්. එතකොට මෙතනදී ඇත්තටම enable ලංකා පදනම සමග ඒ වගේම ශ්‍රී ලංකා බිහිරි සංගමයත් සමග අපි එකතු වෙලා අපි කරපු දෙයක් තමයි අර transparent mask කියන එක හැදුවා. ඒක හැදුවේ ඇත්තටම ඒගොල්ලන්ට අවශ්‍ය කරන සේවය කිසිම බලපෑමකින් තොරව කරදරයක් නොවි ලබා ගන්න පුළුවන් වෙන. නමුත් ඒ වගේ මොඩල් එකක් තාමත් නැහැ. අදට උනත් මාස්ක් ගත්තොත් ට්‍රාන්ස්පරන්ට් මාස්ක් නැහැනේ. ඉතින් මම මේක නිකන් පොඩි උදාහරණයක්. ඒතොර ඒකට අමතරව ගත්තොත් හිතන්න දැන් මේගොල්ලන්ට යම් කිසි විදියකට ආබාධ සහිත ප්‍රජාවට අවශ්‍ය කරන සෞඛ්‍ය පහසුකම් තියෙන්න ඕනේ. ඒගොල්ලන්ට අවශ්‍ය කරන බෙහෙත් ටික ලබා ගන්න ඕනේ. දැන් කොවිඩ් එකත් එක්ක වුණේ ඒගොල්ලන්ට ලැබුණේ ප්‍රමුඛතාවය මොකක් හරි හේතුවක් මත එක්කෝ සංචලන සීමාවන් තිබ්බ නිසා ඒගොල්ලන්ට ඒ වැඩේ කරගන්න බැරුණා. ඒගොල්ලන්ට ප්‍රමුඛත්වය ලැබුණෙත් නැහැ. එතකොට ඒ කියන්නේ අපි ගත්තොත් ඒගොල්ලන්ට තිබ්බ තත්ත්වය ඇත්තටම ඒ තත්ත්වය උග්‍ර වෙලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන භාණ්ඩ සහ සේවාවන් උනත් ලබා ගන්න ක්‍රමයක් තිබෙන්නේ නැහැ. අපි ගොඩක් අය නම් අපි මොබයිල් ෆෝන් එක යූස් කරලා මොකක් හරි ප්ලැට්ෆෝම් එකකින් බඩු ටික ගෙන්න ගන්නවා. නමුත් මේගොල්ලන්ට අවශ්‍ය කරන සේවය ලැබුණේ නැහැ. එතකොට ඒක තමයි ඇත්ත තත්ත්වය. එතකොට ඊට අමතරව ගත්තොත් හොඳම උදාහරණයක් තමයි විශේෂම තරුණ ප්‍රජාව ආබාධ සහිත තරුණ ප්‍රජාව. දැන් හිතන්නකෝ අපි ඉස්සෙල්ලා කතා කරා ඉන්විසිබල් ඩිසබිලිටීස් ගැන. ඒ කියන්නේ අපිට නොපෙනෙන ආබාධ සහිත තත්ත්වයක් තියෙන පුද්ගලයෙක්. දැන් ඒගොල්ලන් අපි හිතමු වැක්සින් එක ගන්න ඒ සෙන්ටර් එකේ පොලිමේ හිටන් ඉන්නවා. එතකොට එතනදී ඒගොල්ලන්ට හිටන් ඉන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් අනිත් අය හිතන්නේ මෙයා තරුණෙක් කෙනෙක් නේ කිසි ප්‍රශ්න නැහැ. ලයින් එකේ හිටන් ඉන්න පුළුවන් කියන එක. නමුත් අපි ඒ විදිහට අර සංවේදීව ඒ ගැන හිතුවේ නැහැ. අර ඒ වගේ වෙන්න ඕන විය යුතු දේවල් ගොඩාක් දේවල් ඇත්තටම මගහැරුණා. මොකද අපි ගත්තොත් මේක ඇත්තටම ලංකාව විතරක් නෙමෙයි මේ දකුණු ආසියාවේ තියෙන ප්‍රශ්නයක්. අපි මොකක් හරි සොලියුෂන් එක නැත්තම් මොඩල් එකක් හදද්දී අපි හැමතිස්සෙම මේක හදන්නේ ආබාධ රහිත ප්‍රජාව ගැන හිතලා. අපි කවදාවත් හිතන්නේ නැහැ ආබාධ සහිත ප්‍රජාව මේක පරිහරණය කරොත් මොකක්ද ඒගොල්ලන්ට තියෙන බලපෑම මොකක්ද ඒගොල්ලෝ වෙනුවෙන් කරන්න ඕන වෙනස්කම කියන එක. මං ඒකට තව පොඩි දෙයක් කිව්වොත් අර්ෂන් දැන් ගොඩක් අය හිතන් ඉන්නවනේ මේ සහායක උපකරණ එතකොට සහායක තාක්ෂණය assistive technology වගේ දේවල් ඒවා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට හිතනවා මේක ආබාධ සහිත ප්‍රජාවටම වෙච්ච දෙයක් කියලා අවශ්‍ය දෙයක්. නමුත් අපි යම් කිසි තැනකට ගිහිල්ලා රෑම්ප් එකක් පාවිච්චි කරන්න කිසිම දෙවතාවක් හිතන්නේ නැහැනේ. රෑම්ප් එකක් තියෙනවා අපි පාවිච්චි කරනවා. ඒ වගේ. එතකොට අනික් අතට ගත්තොත් අපි මිනිස් විදිහට කතුර ගන්නකො. දැන් කතුරක් ඇයි නිර්මාණය වුණේ? කතුර නිර්මාණය වුණේ අපේ මේ ඇඟිලි වලින් අපිට කොලයක් කපන්න බෑ. එතකොට කතුර නිර්මාණය කරේ මට සපෝට් එක දෙන්න. එතකොට හරියටම බැලුවොත් කතුර කියන දේ මගේ සිස්ටම් ඩිවයිස් එක. ඉතින් අපි මෙහෙම හිතුවොත් ආබාධ සහිත ප්‍රජාවට වුණත් ඒගොල්ලන්ගේ දේ කරගන්න අවශ්‍ය කරන මේ මෙවලම් අපි දෙන්න ඕනේ. උපකරණ හදන්න ඕනේ. ඒක ස්පෙෂල් කියලා වෙනම ලේබල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. නිකෘස් කියනකොට මට මතක් වෙන්නේ මේ අර 4 වසරේදී 5 වසරේදී පාඩමක් තියෙනවනේ වැඩ පහසු කර ගැනීමේ උපකරණ කියලා. මම හිතන්නේ දැන් ඒකෙම පොඩි දියුණුවක් එහෙමත් නැත්නම් දිගුවක් තමයි මේ වැඩේ නේද? මෙතන අර වෙලා තියෙන මේ ලේබල් කිරීම. අපි හිතන විදිහ අනුව අපි දකින්න ක්‍රමය අර ඉස්සලත් මම කිව්වා අර පුණ්‍ය ආකෘතියින් අපි හැමදේම දකින්නේ. එතකොට එහෙම දැක්කම හිතන්නේ මේ පින් කරගන්න තමයි ඉන්නේ. ඒ අරෙන්නේ ඒගොල්ලෝ හිතන්නේ මේගොල්ලන්ව සවිබල ගැන්වීමක් කරන්න පුළුවන් කියන එක අපේ ඔළුවෙන් ඇත්තටම අයින් වෙලා තියෙන සොලියුෂන්ස් එහෙම හදද්දී. ක්‍රිස්තුබා ඉතා වැදගත් කාරණයක් සඳහන් කරනවා ඇත්තටම මේ වැඩ පහසු කරගන්න තියෙන ක්‍රම සහ සමාජයේ විවිධ එහෙම නැත්නම් ආබාධ සහිත පුද්ගලයින්ට ඇති විශේෂ අවශ්‍යතා එහෙමත් නැත්නම් ඔවුන්ට ඇති අවශ්‍යතා සපුරා ගැනීමට එහෙමත් නැත්නම් මේවා පූර්ණය කර ගැනීමට අපිට මෙවලම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ මෙවලම් පාවිච්චි වෙන්නේ නැහැ කියන කතාවට එනවා. ඉතින් ඔබ ඇත්තටම යෝජනා කරනවා ඉතා සුළු වෙනස්කම් එහෙමත් නැත්නම් වැඩි දියුණු කිරීම තමයි කරන්න තියෙන්නේ. උන්වත් මේ වැඩේ ඇතුළට අපි අන්තර්කරණය කර ගැනීම සඳහා මේ වැඩේ ඇතුළට උන්වත් එකතු කර ගැනීමට. ඉතින් ඇත්තටම මේ
ලංකාව විශේෂෙන්ම දියුණුවන රටක් හැටියට විශේෂයෙන්ම අපේ ආර්ථිකය අපිට විදේශනාය ගොඩක් තියෙන රටක් හැටියට අපේ ශ්‍රම බලකාය තව ටිකක් පූර්ණය කර ගැනීමේ ලොකු අවශ්‍යතාවයක ඉන්න රටක් හැටියට අපි මේ ප්‍රජාව ආර්ථික ක්‍රියාවලියෙන් පොඩ්ඩක් නිකන් කොන් කරලා තියෙන එකෙන් අපිට වෙන පාඩුව මොකක්ද? ඇත්තටම හර්ෂඩ් ඒකත් හොඳ ප්‍රශ්නයක්. අපි ගත්තොත් ආබාධ සහිත ප්‍රජාව ලංකාවේ මිලියන දැනට අපි හිතන විදිහට අන්තිමට දත් අනුව මිලියන 1.7ක් මේ 2011 දී දැන් අපි හිතනවා ඒක මිලියන 2ක් විතර හෝ ඊට වැඩි වෙන්න පුළුවන් කියලා. එතකොට අපි කියන්නේ මේ මිලියන 22කින් මිලියන 2ක් ආබාධ සහිත ප්‍රජාවක්. එතකොට ඔයා අහන ප්‍රශ්න තමයි මේ මිලියන 2 ප්‍රජාවට ඒගොල්ලන්ගේ සේවාවන් අපි නොදීමෙන් ඔවුන් මේකෙන් අයින් කිරීමෙන් අපේ රටට වෙන අවාසිය. එතකොට මෙතනදී අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි ලංකාව කියන්නේ ඇත්තටම ටුවරිසම් මත නැත්නම් සංචාරක කර්මාන්තය මත ලොකුවටම යන රටක්. අපි ගත්තොත් දැනට ඇත්තටම අපිට ඒක තියෙන ප්‍රශ්නයක්. දැන් යුරෝපය වගේ රටවල් ගත්තොත් එහි ඉන්නේ වැඩිපුරම වැඩිහිටි ජනගහනයක්. ඒ වැඩිහිටි ජනගහනයේ ක්‍රය ශක්තිය වැඩි. එතකොට ඒගොල්ලන්ව අපේ වගේ රටකට ආකර්ෂණය කර ගන්න නම් අපි අනිවාර්යයෙන්ම ප්‍රවේශ පහසුකම් දෙන්න ඕනේ අපේ මේ සංචාරක කර්මාන්තය ඇතුලේ. ඒ කියන්නේ අපි මේකට කියනවා accessible tourism කියලා. එතකොට එතනදී වෙන්නේ ඒගොල්ලෝ බොහෝ දුරට ඒගොල්ලන්ගේ ඉන්නවා සේවා සපයන පෙට් කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ සුනකයෙක්ව පාවිච්චි කරනවා. දැන් අපේ සාමාන්‍යයෙන් තියෙන හොටෙල්ස් වලට එහෙම ගෙනියන්න බෑනේ. එතන තියෙනවා පොඩි ප්‍රශ්නයක්. ඒතර ඒගොල්ලෝ හැමතිස්සෙම බලන්නේ ඒගොල්ලෝ ඊළඟට යන රට ඒගොල්ලන්ට මොනවද සපයන සේවාව ඒගොල්ලන්ගේ පහසුව තකා. ඒගොල්ලෝ මුලින් මේකයි කරන්නේ. වෙබ්සයිට් එකකට ගියත් බලන්නේ මොනවාද මට දෙන accessibility services. ඒතර මට පාක් කරන්න හරි තැනක් තියනවාද? මගේ කාමරේ අවශ්‍ය කරන ඉඩ පහසුකම තියනවාද මගේ වීල් චෙයාර් එක හරවන්න කරන්න? ඒතර ඕවා ඒගොල්ලෝ සෑහෙන දුරට හිතන දෙයක්. දැන් අපි ඒ ගැන දැනට හිතලවත් නැහැ. හිතුවත් හරියම පොඩි ප්‍රමාණයක, ඒ කියන්නේ රෑම්ප් එකක් වගේ දෙයක් දානවා. හැමදේම රෑම්ප් එකකින් අපිට සොලියුෂන් එකක් දෙන්නත් බැහැනේ. ඒතර මීට වඩා සෑහෙන දේවල් තියෙන ඔය accessibility audits අපි කරන අපේ ආයතනෙත් අපි ඒක කරනවා. එතනින් අපිට හොයාගන්න පුළුවන් මොනවාද මේගොල්ලන්ට දෙන්න පුළුවන් සේවාව කියන එක. එතකොට තව concept එකක් තියෙනවා අර්ෂඩ්, මේකට කියනවා purple currency කියලා. purple currency කියන්නේ ලෝකයේ ආබාධ සහිත ප්‍රජාවගේ ක්‍රය ශක්තිය. නැත්තම් spending power එක තමයි purple currency කියන්නේ. එතකොට මේ ළඟදී out වෙච්ච report එකක් Accenture එකෙන් report Accenture කියන්නේ consultancy service එකක් provide කරන ලොකු ආයතනයක් ලෝකේ තියෙන. ඒගොල්ලොන්ගේ report එක අනුව සමාගමක කොටස්කරුවන්ගේ ධනය වැඩි කරන්න පුළුවන් තියෙන ප්‍රමාණයෙන් 4 ගුණයකින් ඒගොල්ලෝ මේ අවශ්‍ය කරන සේවාන් සැපයීමක් කරොත් කියලා ඒගොල්ලෝ කියනවා. එතකොට ඊට අමතරව ඒගොල්ලෝ කියනවා බ්‍රිතාන්‍ය වගේ රටවල් වල මාසයකට මේවැනි සේවාවන් නොදීමේ හේතුවෙන් ඒගොල්ලන්ට අහිමි වන මුදල් ප්‍රමාණය ගත්තොත් බ්‍රිතාන්‍ය පවුම් වලින් බිලියන 2ක් මාසයකට. එතකොට මේ හිතන්න අපි කොච්චර ලොකු මේ අපි කියන්නේ මේ අපි ෆෝගෝ කරන අපි අත්හරින මේ ලාභය හිතන්නකෝ. මම මේ කියන්නේ බිස්නස් එකක් පැත්තට. අනික අතින් මේක මේ ප්‍රජාව විසින් ඉල්ලන ඔවුන්ගේ ජීවිතයට අවශ්‍ය කරන අපි කියන්නේ රික්‍රියේෂනල් ඒගොල්ලන්ට ජීවිතේ සැඳෑසාමේ ඉන්න ඊට අමතර ඕනම පුද්ගලයෙක්ට මේක දිය යුතු දෙයක්. ඒතර මේ ඇවිල්ලා මම මේ කිව්වේ පොඩි උදාහරණයක් මේ අපිට කරන්න පුළුවන් නම්. ඊළඟට තියෙන අනිත් දේ තමයි ආබාධ සහිත ප්‍රජාව මේ කොවිඩ් එන්න කලින් ඉල්ලපු විශේෂ දේවල් ටිකක් තියෙනවා. විශේෂ කියන්නේ ඒගොල්ලන් ඉල්ලපු මේ ප්‍රවේශ පහසුකම් කිහිපයක්. එකක් තමයි ඔය ගෙදර ඉඳන් වැඩ කරන. දැන් අපි ගන්න රිමෝට් වර්කින් කරන්නේ අපි. අන්න ඒක. මොකද ඒගොල්ලෝ කිව්වේ මට පුළුවන් නම් මේක ලබා දෙන්න. මම ගෙදර ඉඳන් අවශ්‍ය කරන සේවාව කරන්න. ඊට අමතරව ඒගොල්ලෝ ඉල්ලපු දෙයක් තමයි නම්‍යශීලීව කරන්න පුළුවන් රැකියාවක් පැය ගණන. දැන් අපි තියෙනවා flexible working hours. ඒතකොට තව දෙයක් තමයි විශේෂයෙන්ම wheelchair users ඉල්ලපු දෙයක් තමයි ඒගොල්ලන්ට ඉඩකඩ දැන් තියෙන space එකක් දෙන්න කියලා. දැන් අපි ඒකත් කරනවානේ. දැන් දුරස්ථභාවය තියෙනවා. මං කියන්නේ අපි ඒගොල්ලන්ට ඒ කාලේ කිව්ව දේවල් අපි කිව්ව ආබාධ සහිත ප්‍රජාව ඉල්ලන හැමදේම නෑ. අපිට මේක දෙන්න බෑ. මේකට යන වියදම මෙච්චරයි. මේකෙන් අපිට වෙන පාඩුව මෙච්චරයි. ඕවනේ අපි දුන්න උදාහරණ මේ හේතු. දැන් නිකම්ම අපිට මේ හැමදේම දෙන්න වෙලා තියෙනවා. නමුත් ඒ දුන්නත් තව තියෙන ප්‍රශ්න තමයි අර්ෂත් තාම අපි තේරුම් අරගෙන නැහැ. ඒගොල්ලන්ට ඒ දේ විතරක් දීලා නවතින්න බෑ. අවශ්‍ය කරන ඉතුරු පහසුකම් ටිකක් දෙන්න ඕනේ. උදාහරණයක් තමයි මම කිව්ව assistive technology වගේ දේවල්. ගෙදර ඉඳන් වැඩ කරන්න දෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට අවශ්‍ය කරන screen reader එකක් අර තිර කියවීම. ඒවා දෙන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට සංඥා භාෂා මේ පහසුකමක් ඕන නම් ඒක දෙන්න ඕනේ. ඒව ගැනත් හිතන්න ඕනේ. මම කියන්නේ ලෝකයේ වෙනස් වීමත් සමග මේ කොවිඩ් තත්ත්වයත් සමග මේවා වෙනවා ඉදිරියට. ඒකට අපි දැමම ලෑස්ති වුණොත් හොඳයි. අර අන්තිම වෙලාව වෙනකල් ඉන්නේ නැතුව.
ඒක ඇතරම ක්‍රිස් කියන්න මේ වෙන්න ඕන දෙයක් කොවිඩ් ඇවිල්ලා ඒක ස්වභාවධර්මය විසින්ම නිරායාසයෙන්ම කෙරුණ කෙරුණා. අන්න එහෙම දෙයක් වෙලා තිබිති. දැන්වත් අපි පිළිගන්න ඕනේ මේ ඉල්ලපු දේවල් සාධාරණයි. කරන්න පුළුවන් දේවල්. බැරි දේවල් නෙමෙයි. ඇතරම ක්‍රිස් මට ඉතාමත් හරවත් කතා බහක් තවත් දැනගන්න වුවමනාවක් තියෙන ඔබේ ආයතනය ලබා දෙන තවත් සේවාවන් පිළිබඳව. ඇතරම මේ සමාජ ව්‍යාපාරයක් හැටියට තමයි ඔබ පෙර සඳහන් කළ පරිදි ඉනේබල් ලංකා පදනම ආරම්භ වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ ඔබේ සම නිර්මාතෘ ජනිත රුක්මාල් එක්ක. එතකොට ඔබේ ආයතනය මූලිකව ආරම්භ කරනවා මේ සමානාත්මතාව සහ අන්තර්කරණය පිළිබඳව සාකච්ඡාව ගොඩනගමින් ඒ ක්‍රියාවලියන් ඉදිරියට කරගෙන යන්න. දැන් ඔබ සඳහන් කළා වගේ අවුරුදු 6ක් ඔබ මේ කාර්යයේ නියැලිලා ඉන්නවා. එහෙමත් නැත්නම් යෙදිලා ඉන්නවා. සමාජ ව්‍යවසායකාවක් එහෙමත් නැත්නම් සමාජ ව්‍යාපාරයක් හැටියට ආබාධ සහිත පුද්ගලයන් අන්තර්කරණය කර ගැනීම සමානාත්මතාව සහ මේ කියන ව්‍යායාමය ඇතුලේ ඔබ තවත් ලබා දෙන පහසුකම් මොනවද? එහෙමත් නැත්නම් ඔබ ව්‍යාපාරයක් හැටියට මේ ඉදිරියට රැගෙන යන්න මේ ඔබ ලබා දෙන සේවාවන් මොනවද? මම දන්න විදිහට ඔබේ ආයතනයෙන් ප්‍රවේශ පහසුකම් සඳහා විගණන යන්නේ. කියන්නේ accessibility audit කියන දේවල් කරන ඔබ පෙර සඳහන් කරා. ඊට අමතරව තව දේවල් කරනවද? අපි මේ ළඟදී පටන් ගත්ත තව ප්‍රොජෙක්ට් එකක් තමයි ඒකත් මේ වගේ බිස්නස් වෙන්චර් එකක් කියන්න පුළුවන්. බ්‍රේල් වලින් බිස්නස් කාඩ්ස් print කරන එක. මොකද මේකත් ආයෙත් අපි බැලුවොත් ඇත්තටම අවශ්‍ය දෙයක්. ගොඩක් ආයතන මේකට කැමති, මේක ඒගොල්ලෝ පිළිගන්නවා විය යුතු දෙයක් කියන එක. ඒක දැන් අපි පටන්ගෙන තියෙන්නේ මම නම් කියන එක තව මාසයක් වගේ කාලයක් තමයි අපි මේක පටන්ගෙන. ඒක එකක් අපි කරන. අපි බිස්නස් කාඩ් එකෙන් පටන් ගත්තට අපේ අයිඩියා එක තියෙන්නේ මේක කොහොම හරි පුළුල් විදිහට මේක ව්‍යාප්ත කරලා ඊට පස්සේ ඩොකියුමන්ට්ස් උනත් අපිට පුළුවන් නම් මොකද බ්‍රේල් කියන එකත් ලේසි නෑ අර්ෂත්. මොකද ඕක මැෂින් එක නැත්නම් ඕක අතින් තමයි බ්‍රේල් printing එක වෙන්න ඕනේ. එතකොට ඒකට අපේ ටීම් එකේ කට්ටිය හදා ගන්න ඕනේ, ටීම් එකේ කට්ටිය ට්‍රේන් කරන්න ඕනේ. ඒක ඇත්තටම ලොකු මේ කාර්යයක්. ඔව් ඒක අපි පටන්ගෙන තියෙනවා. ඊට අමතරව අපි තව කරන දෙයක් තමයි ඉන්ටර්ප්‍රිටේෂන් සර්විස් එක. මෙතනදී සයින් ලැන්ග්වේජ් එකට තාම අපිට යන්න බෑ. මොකද ඒ දැනුවත්කම අපිට දැනට නැහැ. අපි කට්ටිය ඒකට ට්‍රේන් වෙන්න ඕනේ. නමුත් ගොඩක් වෙලාට සිංහල දමිළ භාෂාවෙන් ඉන්ටර්ප්‍රිටේෂන් සර්විස් දෙන්න පුළුවන්. මොකද අපි ඉන්නවා ලොකු කණ්ඩායමක්. විශේෂයෙන්ම ඔය අපේ යුනිවර්සිටිස් වල ඉන්න කට්ටිය. ශ්‍රව්‍ය දෘශ්‍ය ආබාධ සහිත අපේ තරුණ ප්‍රජාව ඉන්නවා. එතකොට ශාරීරික ආබාධ සහිත පුද්ගලයන් අපිත් එක්ක ඉන්නවා. ඒගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් තමයි මේවා. ඒගොල්ලෝ ඉන්න තැන ඉඳන් කරන්න පුළුවන් සේවාවන්. අපි දැන් ඒකත් පටන්ගෙන තියෙන්නේ. මොකද දැන් හැමදේම Zoom හරහා වෙන්නේ නැත්නම් ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල වෙන්නේ. ඒ නිසා අපිට හිතුණා මේක ඇත්තටම හොඳ ප්‍රෝග්‍රෑම් එකක්, ප්ලැට්ෆෝම් එකක්. අපිට උනත් ටෙස්ට් කරලා බලන්න මේක හරියනවද කියන්න. දැනට ඇත්තට මේක සාර්ථකව කෙරීගෙන යනවා මාස කිහිපයක් තිස්සේ. බලාපොරොත්තු වෙනවා මේක ඉදිරියට පුල් කරගෙන යන්න ඉන්න අනිත් අයවත් සම්බන්ධ කරගෙන. ක්‍රිස් අනිවාර්යෙන් අපි මම දන්නවා මේ වැඩසටහන බලලා අවසන් වෙනකොට බලන ප්‍රේක්ෂකයින් බොහෝ දෙනා කැමති වෙනවා අනිවාර්යෙන්ම ඔබේ ආයතනයට කතා කරලා මේ සමාජ කොට්ටාසේ එහෙමත් නැත්නම් මේ ජන කොට්ටාසේ ඔබ ලබා දෙන සේවාවන් ලබා ගැනීමට උන් යහුසුලුව කටයුතු කරනවා කියන එක අනිවාර්යෙන්ම මම දන්නවා. මොකද ඔබ ඉතාමත් නැවුම් ඒ වගේම විවිධත්වයෙන් යුතු මේ ව්‍යාපාර සංකල්පයක් ඉදිරිපත් කරන්න. ඒ වගේ ආර්ථිකයට ඉතා මහඟු බේවරක් මං හිතනවා ඔබ මේ කාර්යභාරයෙන් ඉටු කරන්න කියලා. ඉතින් යම්කිසි ආයතනයකට පුද්ගලයකට හෝ යම්කිසි සමාගමකට ඔබත් සමග සම්බන්ධ වෙන්නට ඕනේ නම් එහෙමත් නැත්නම් ආබාධ සහිත පුද්ගලයින් ඔවුන්ගේ ව්‍යාපාරයට ඔවුන්ගේ එදිනදා ව්‍යායාමයට කර්තව්‍යයන් වලට අන්තර්කරණය කර ගැනීමට නම් ඒට ප්‍රවේශයක් ලබාගත හැකි හොඳම මාර්ගය මොකක්ද? අර්ෂඩ් එතනත් අපි ගත්තොත් මුලින්ම ලංකාව වගේ රටක ගත්තොත් තියෙන ලොකුම ප්‍රශ්නේ අපිට ආබාධ සහිත ප්‍රජාවට අවශ්‍ය කරන පහසුකම් දිය යුතුයි කියලා තියෙන ප්‍රතිපත්තියක් නැත්නම් උපදෙස් මාලාවක් මේ ගොඩක් ආයතනවල නැහැ. එතකොට මං හිතන්නේ ඒක තමයි පටන් ගන්න. මොකද ওই ප්‍රතිපත්තියක් හරහා අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. එතකොට මේ ආයතන වලට අපි මුලින්ම කියන්නේ ඔයගොල්ලෝ මේ ප්‍රතිපත්තිය ස්ථාපනය කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඒගොල්ලන්ට අවශ්‍ය කරන දැනුම, ඒ ට්‍රේනින් එක විශේෂයෙන්ම අපි මේ සෙන්සිටිවිටි ඇක්ටිවිටීස් කරනවා ඒගොල්ලොත් එක්ක. කොහොමද ආබාධ සහිත පුද්ගලයෙක්ව ආයතනයට සම්බන්ධ කරගන්නේ, ඕන් එක කතා බහ කරන්නේ, පාවිච්චි කර යුතු වචන මාලාවන් මොනවද, මේ හැමදේම අපිට ඒගොල්ලන්ට ලබා දෙන්න පුළුවන්.
එතකොට අනිත් එක තමයි මට කියන්න තියෙන දැන් මේ අන්තර්කරණය කියන දේ ඇත්තටම පුළුල් සබ්ජෙක්ට් මැටර් එකක්නේ. එතකොට මේක අපි ගත්තොත් මේකේ ආබාධ සහිත භාවය ගැන කතා කරන්න පුළුවන්. එතකොට අපිට ස්ත්‍රී පුරුෂ භාවය ගැන කතා කරන්න පුළුවන්. ජනවාර්ගික භාවය ගැන කතා කරන්න පුළුවන්. මේ අන්තර්කරණය කියන එක මේ වෙන වෙනම කෑලි නැත්තම් පංගු වලට කඩලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මේකට ඇත්තටම අපි කියන ඉන්ටර්සෙක්ෂනැලිටි කියලා. උදාහරණයක් තමයි මම කිව්වොත් අපි ගත්තොත් කාන්තාවක්. ආබාධ සහිත කාන්තාවක් ඉන්න පුළුවන් අපි හිතමු සුළුතර ජනවාර්ගිකයෙක්. එතකොට මේ පුද්ගලයා මේ කාන්තාව වැටෙන්නේ කොහෙටද? ඇය කාන්තාවක්ද? ආබාධ සහිත පුද්ගලෙක්ද? නැත්නම් සුළුතරයට අයත් ජනවාර්ගික සුළුතරයකට අයත් කෙනෙක්ද? එතකොට මේ පුද්ගලයා ගැන කතා කරද්දී මේ තුනම එකතු වෙන්න ඕනේ. ඒකට තමයි අපි ඉන්ටර්සෙක්ෂනැලිටි කියන්නේ. අපිට ඇත්තටම වෙන ප්‍රශ්නයක් තමයි දැන් ගොඩක් ලාට අපි ආයතනයකට ගියොත් අපි ඒගොල්ලන්ට කතා බහ කරලා කියනවා මෙන්න මේව තමයි කරන්න පුළුවන් දේවල් අපිට උදව් කරන්න පුළුවන්. ඒතකොට ගොඩක් වෙලාවට අපිට දෙන උත්තරය තමයි හැබැයි මේ අවුරුද්දේ අපි ගොඩක් කාන්තාවන් ගැන තමයි කතා කරන්නේ. නමුත් ඒගොල්ලන්ට අමතක වෙන දේ තමයි ඒ අවුරුද්ද කාන්තාවට දුන්නට කාන්තාව ඇතුළේ ඉන්නවා ආබාධ සහිත කාන්තාව. ඒතකොට ඒගොල්ලෝ කාන්තාව නෙමෙයිද? අර ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අර්ෂඩ් අපි හැමදේම අපිට කරන්න පුළුවන් ලෙවල් එකෙන් කරන්න හදනවා. අරව කරන්න බැරි දේවල් නෙමෙයි. නමුත් ඒක අපි හිමීට අයින් කරලා තියෙන්නේ. වෙන් කර තමයි අපි එක හඳුනගන්නේ. එතකොට මං ඊළඟ අවුරුද්දේ තමයි යන්න ඕනේ ආබාධ සහිත ප්‍රජාව ගැන කතා කරන්න. මට අවුරුද්දක් තියෙනවා. මම කියන්නේ මුලින්ම අපි ඔන්නේ මයින්ඩ්සෙට් එකකින් එළියට එන්න ඕනේ. විශේෂයෙන්ම මේ ව්‍යාපාර කරනකොට මෙතනදී අපි කතා කරන්නේ අර කොටස්කරුවෝ නෙමෙයි දැන්. දැන් අපි හැමෝම පාර්ශවකරුවෝ. අපි ස්ටේක් හෝල්ඩර්ස්ලා. ඒ මයින්ඩ්සෙට් එකෙන් හිතුවොත් තමයි අපිට ඇත්තටම අන්තර්කරණය කියන දේ මං හිතන්නේ ඇත්තටම අචීව් කරන්න නම් ඒක තමයි වෙන්න ඕනේ. ඒක තමයි මං හිතන්නේ කරන්න පුළුවන් ලොකුම දේ අපිට. එතකොට ඒකට අමතරව අනිත් එක ඉස්සලා කිව්වාගේ ඇක්සෙසිබිලිටි ඔඩිට්ස් අපිට කරලා දෙන්න පුළුවන්. ඒගොල්ලන්ට අවශ්‍ය කරන එතකොට ඒ හරහා කොහොමද ඒගොල්ලන්ගේ දැන් තියෙන පරිශ්‍රය කොහොමද වෙනස්කම් කරන්නේ? ඒවා කොහොමද ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්ස් වලට අනුව කරන්නේ? එතකොට ඒ හරහා ඒගොල්ලන්ට ලැබෙන ලාභය කොහොමද මේකෙන් ඒගොල්ලන්ට අවශ්‍ය කරන ධනය උපයගන්නේ කොහොමද? ඒකට උනත් අවශ්‍ය කරන ඒ නොලෙජ් එක අපිට දෙන්න පුළුවන්. මොකද අන්තිමට මොන දේ වුණත් ව්‍යාපාරයට ඕනේ ලාභයනේ. ඒක ඇත්ත කතාව. අපි ඒක පිළිගන්න ඕනේ. ඒතකොට අපි දෙයක් කරනවා නම් ඒ හැමදේම ඒගොල්ලන්ටත් ලාභයක් ලැබෙන විදිහට සහ ඒ වගේ මේ ප්‍රජාවට ආබාධ සහිත ප්‍රජාවට ඔවුන්ගේ අයිතිවාසිකම් රැකෙන විදිහට ඒ දේ වෙන්න ඕනේ කියන එක අපි උගන්වන්න ඕනේ. නැත්නම් ඒගොල්ලන්ට ඒත් උගන්වලා දෙන්න ඕනේ. ඒක තමයි අපි පිළිගන්න දේ. මං හිතන්නේ ඔය හරහා අපිට සෑහෙන දෙයක් කරන්න පුළුවන්. බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා ඉතින්. ක්‍රිස් අවසානයක් කරා ළඟාවෙමින් තිබෙන නිසා දැනගන්න කැමති ඉනේබල් ලංකා ආයතනය තුළින් ඔබේ ක්‍රියාවලිය තුළින් මේ රටට එහෙමත් නැත්නම් ඔබේ මෙහෙවර තුළින් රටට ඇති දැක්ම එහෙමත් නැත්නම් ඔබේ ඉදිරි ගමන කොයි වගේ වෙයිද? ඇත්තටම අපේ දැක්ම කියන්නේ අපිට ඕනේ ලංකාව ඇතුලේ ආබාධ සහිත ප්‍රජාවට ඒගොල්ලන්ට අභිමානීත්ව සලකන ඒ වගේම ඔවුන්ගේ අයිතීන් රැකෙන විදිහට මේ තියෙන හැම ප්‍රවේශයක්ම වෙනස් කරන්න. වෙනස් කරලා ඔවුන්ට අවශ්‍ය කරන මේ පොදු ජීවිතයට අවශ්‍ය කරන අවකාශය ඔවුන්ට ලබා දෙන්න. තීරණ ගැනීමේ අයිතිය ලබා දෙන්න. ඔවුන්ට ඕනෑම පුද්ගලික ආබාධ රහිත ප්‍රජාවට වගේම ආබාධ සහිත ප්‍රජාවටත් ඒ දේ ලැබිය යුතුයි. ඒ සඳහා තමයි අපි කණ්ඩායමක් විදියට ක්‍රියා කරන්නේ. ඒක තමයි අපේ දැක්ම. ක්‍රිස් තමත් හරවත් සමාජයට වැදගත් කාරණා බොහෝමයක් අපත් සමග බෙදාගත්තට බොහොම ස්තුතියි අපත් සමග සම්බන්ධ වුණාට ඒ කාරණා අපත් සමග බෙදාගත්තට. බොහොම ස්තුතියි අර්ෂද්. මාවත් මේකට සම්බන්ධ කරගත්තට ඕගලන්ට සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට. එසේනම් අපි සමුගන්නවා මෙම වැඩසටහනින් නැවතත් මෙවන් විශේෂ කාර්යභාරයක් සමාජය වෙනුවෙන් රට වෙනුවෙන් ඉටු කරන තරුණ නායකයෙක් තරුණ ව්‍යවසායකයෙක් ව්‍යවසායිකාවක් එක්ක නැවතත් හමු වෙමු. එතෙක් ඔබට ජය.